ආයුබෝවන් මම ලක්ෂේන නායක කටක ලක්නෙහිමිනි. ඔන්න අද මම ඔබ හමුවට ආවේ නම් වැදගත් ආරංචියක් අරගෙන. හරියට බෝනස් එකක් වගේ. මොකද්ද මේ බෝනස් එක? ඔබට මෙපමණ කල් ගැටලු තිබුණා නම් ඔන්න ගැටලු විසඳෙන්න යනවා. මෙතෙක් ඔබ කාට හරි දීලා තිබුණ ණය හම්බෙන්නේ නැත්තම් ඔන්න ණය හම්බ වෙන්න යන්නේ. ඔබ බැංකුවකින් හරි ඔබ ණය අයදුම්පතක් ඉදිරිපත් කරලා තියෙනවා නම් ඔන්න ඒ ණයත් සහතික කරලා ලැබෙන්න යන්නේ. ඒ විතරක්ද? ඔබ පුදුමාකාර විදියට අගය කිරීමකට ඒ අගය කිරීම තුළින් ධනවත් වීමට ඔන්න අවස්ථාවක් උදා වෙලා කටකලක් නෙමෙයිනි. ඒ කොහොමද? ඔබ දන්නවද? ඔබගේ කේන්ද්‍රයේ 6 වෙනි අධිපතියත් 9 වෙනි අධිපතියත් පස්සේ මම මේක තීරුම් කරනවා කටකලක් නෙමෙයි. මේ පටන් ගැම්මේදී මේක හිතන්න. මේ අප්‍රේල් මාස 13 වෙනිදා. ඒ කියන්නේ ගුරු කියන ග්‍රහයා. මේ අප්‍රේල් මාසේ 13 වෙනිදා සවස 3:50ට ඔබගේ මීන රාශියට 9 වෙනි රාශියට පැමිණෙනවා. තමන්ගේම ස්වක්ෂේත්‍ර බලයක් සහිත ගෙදරට පැමිණෙනවා. හරියට ඒ ගෙදර පන්සලක් වගේ, පල්ලියක් වගේ සාන්ත දාන්ත පරිසරයක්. හැබැයි ඒක තමාගේම ගෙදර. දෙවියන්ගේ ආශිර්වාදය පවා ලබන ගෙදරක්. රාජකාරක ග්‍රහයෙක් ගුරු කියන ග්‍රහයා කටක ලක්නෙහිමියනි ඔබට ඇයි පුණ්‍ය ස්ථානයේ භාග්‍ය ස්ථානය ඔබගේ වාසනාව නියෝජනය කරන්නේ මේ ගුරු කියන ග්‍රහයා. එහෙමනම් කොහොම හිටීවිද අප්‍රේල් 13 පස්සේ ඔබට ඇවිල්ලා ඉන්න තැන ඔබ දන්නවද? තමාටම කියලා හදාගත්ත ගෙදරක මාලිගාවක් වගේ. මේ ගෙදර තියෙන කාමර 12ක්ම කටකලක් නෙහිමියනි. ඉන්නේ මොකේද දන්නවද? තමන්ට නියම ඇගීමක් ගෞරවයක් ලැබෙන. ඒ කාමර 12 ඇතුළත තමාට උච්චම සැපය ලබා දෙන කාමරේ. ඒ කියන්නේ ඔබට ඔබේ ගෙදර තියෙන පළවෙනිම කාමරේ. මේ කාමරය තුළට ඔබ ගියොත් ඔබ අනිවාර්යෙන්ම සැපමයි ලබන්නේ. දැන් ඔබ දන්නවා සංසිද්ධිය මොකද්ද වෙන්න යන්නේ කියලා. කෝකටත් අපි මේ ගුරු කියන ග්‍රහයා කවුද කියලා අඳුනගත්තොත් හොඳයි නේද? කටක ලක්නෙහිමියනි වාසනාවක් අතට එද්දී ඒ වාසනාව කොයි වගේ වාසනාවක්ද? ඒකින පුද්ගලයා කොයි වගේද? මේ ගුරුගේ ගතිගුණ ඔබ දැනගෙන හිටියොත් ඔබට ඒ අනුව වෙනස් වෙලා ජයග්‍රාහකෙක් වෙන්න පුළුවන් නේද? කටක ලක්නෙහිමියනි අපි කාගෙන් හරි උදව්වක් එල්ලන්නේ නැද්දී ඒ පුද්ගලයා ගැන හොඳින් කරුණු කාරණා අවබෝධ කරගෙන ගියොත් නේද අපේ වැඩේ කටයුතු සාර්ථක වෙන්නේ. හරියට අපි බෞද්ධ කියලා කියා ගන්නවනේ. නියම බෞද්ධයා නම් බුදුරජාන් වහන්සේව හරියට හඳුනාගත්ත කෙනෙක් වෙන්න ඕන. ඒ හඳුනා ගැනීම ඇති වෙන්නේ බුදු ගුණ අර්ථයත් එක්ක ඔබ හෝ මම හරියට දන්නව නම් ඔබට ඕන වෙලාවක මෙනෙහි කරන්න පුළුවන් නම්. ඒ නිසා මම ඔබට උදව්වක් කරන්න යන්නේ මේ ගුරු කියන ග්‍රහයා මේ ග්‍රහ මණ්ඩලයේ කොයි වගේ කෙනෙක්ද කියලා. මනුෂ්‍ය වූ අපගේ දියුණුවට ඕමනා කරන අභ්‍යන්තර හා බාහිර ශරීර වර්ධනය දැකීමට ආශ්‍රයට ප්‍රිය උපදවන කුළුපඟ ගතිය, කොතනටත් කාටත් ගැලපෙන සෞම්‍ය ගතිය, ලෞකික දේ සම්බන්ධව පතල ඥානයක්, දුකට පත්වන අයට පිහිටවන්න තියෙන අනුකම්පා ගතිය, විශ්වාසවන්තකම, මධ්‍යස්ථ බව, යුක්තියේ පිහිටීම, සාමාන්‍ය දැනීම, කලබල නොවන වහා උස් පහත් නොවන, හිත නිතර මතු දියුණුව බලාපොරොත්තු වෙන, ජීවන ගමනකට උර දෙන, ගෞරව රැකගන්නා, දියුණුවයි
ස්ථීර තත්ත්වය රැක ගන්නා ඍජුකම, සමාජයට හිතවත් බව, සමාජයට මිතුරන්ට මහජනයාට ප්‍රියමනාප වීම. ආගම ඔබ අදහන ආගම දහම තුල ඔබ ජීවත් වෙන රාජ්‍යයේ පවතින නීතිකරුක භාවය ආදී උසස් ගුණ ධර්මවලට මේ ගුරු අයිතිය ලබනවා. ඒ විතරක්ද නෙමේ, නිර්මල වූ උසස් පැවිදිකමද මහානකමද ගුරුගෙන්ම ලැබෙනවා. ගුරු නිතරම හොඳ නම ඇසීමට සූදානම් වන කෙනෙක්. එහෙනම් ඔබට අප්‍රේල් 13 වෙනිදා ඉඳලා 2023 මැයි මාසය වෙනකම්ම හොඳමයි අහන්න වෙන්නේ මිනිස්සුන්ගෙන්, මහ ජනතාවගෙන්. තවත් දෙයක්, උසස් වූ ගුරුගෙන් කියන බලවත් ගුරු ඔබගේ කේන්දරයේ පිහිටා සිටිනවා නම් උපතින්ම ඔබට ලැබෙන දේවල් අතර ඔබට උසස් ඉගෙනීම, ඒ කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, වාසනාවන්තභාවය, ඒ කියන්නේ හිතන පතන දේවල් සිදු වෙනවා. ඒ සම්භාවිතාවය වැඩි. ශරීර සනීපය, නිරෝගීකම, දෙමව්පියන්ට තමාට ශිල්ප ශාස්ත්‍ර ලබා දුන් ගුරුවන්ට සැලකීමට ඇති ආසාව, ඒකත් හරි පිනක්. දෙමව්පිය කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේගේ නිර්වචනයට අනුව ආනන්තරීය පාප කර්මය අනුව බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාප කර්මීය සිදුවෙන ක්‍රම පහක් කියනවා. පළවෙනි එක බුදුරජාණන් වහන්සේගේ ලේසෙලවීම, දෙක මහරහතන් වහන්සේලාගේ ලේසෙලවීම, තුන සංඝ රත්නේ ભેද බින්න කිරීම, හතර මව් මැරීම, පහ පියා මැරීම. එහෙමනම් බුදුන් හා සමාන ගුණයක් ස්ථානයක් අම්මට තාත්තට දීලා තියෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ කිව්වේ මහා බ්‍රහ්මයා ඇවිල්ලා ගෙදර ඉන්න අම්මා කියලා, තාත්තා කියලා. එතකොට ඔබට තම මවට පියාට සලකන්න හිතනවා කියන්නේ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට පුද පූජා සත්කාර කරන්න හිතනවා වගේ ඒ තරම් විශිෂ්ට පිනක් කටකලක් නෙමෙයිනේ. ඒ විතරක්ද? තමාට ශිල්ප ශාස්ත්‍ර දුන්න අයට, තමාට නිවැරදි මඟ පෙන්වන අයටද උදව් උපකාර කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. අප බුදුරජාණන් වහන්සේගේ චරිත ප්‍රදානයේ ජාතක කතාවල මහරජ වෙලා ඉපදුනාට වැඩිය ආචාර්යවරයෙක්, උපදේශකවරයෙක් විදියට ඉපදා තියෙන අවස්ථාවන් වැඩි. තම චරිතයේ පිරිසුදුකම, ධනය, ප්‍රසිද්ධිය, මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සැපට ජීවත් වෙන්න ඕන. ඒකට මොනවද ඕනේ? කටකලක් නෙමෙයි, ධනය. ධනය ලැබුණාම මොනවද අපි බලාපොරොත්තු වෙන්නේ? තත්ත්වයට එක්ක ප්‍රසිද්ධිය. ඔන්න ඒකත් දෙනවා ගුරු. එපමණක් නොව ඔබට ලැබෙන පුතුන්, පින්වත් පුතුන්, ඔවුන්ගේ යහපත් බවද ගුරු නිසාම ඇති වෙනවා. පවුලකට පිරිමි උපතක් ඇති වෙන්නේ පෙර පිනකට. ඒ පින ලබන්න මවත් අම්මත් පින් කරලා තියෙන්න ඕනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවල අන්තර්ගත වෙන්නේ. සූර්යයාට පමණක් කුඩා වූ ගුරුතරුව අනිකුත් නැකත් තරුවලට පිටින් තමයි ගමන් කරන්නේ. ඇයි කියලා බලමු අපි. රශ්මිය පැතිරවීමේදී දිවෙන වන්නේ සූර්යයාට පමණයි. එහෙනම් හිරුට පමණයි දිවෙන වෙන්නේ මේ ගුරු කියන ග්‍රහයා තමාගේ බලය පතුරවද්දී. හැබැයි පෘථුවියේ වෙසෙන අපට සිකුරු තරුව මෙන් දීප්තිමත්ව මේ ගුරුතරුව අපට පෙනෙන්නේ නැහැ. මේ ගුරුතරුව ප්‍රමාණයට වඩා මැදින් පිටට නෙරලා තියෙනවා. මෙපමණ මැදින් පිටට නෙරූ වෙනත් තරුවක් තවත් නැත. අප ජීවත් වෙන පෘථුවියේ නෙරුම සැතපුම් 26ක්. එහෙත් ගුරුතරුවේ නෙරුම සැතපුම් 5000ක්. ඒ නිසා ගුරු හේවත් බ්‍රහස්පති තරුව, ඒ කියන්නේ බ්‍රහස්පති ග්‍රහයා තම උසට වඩා බොහෝ මහත් වෙනවා. ඒ නිසා තමයි ගුරු ලග්නයේ සිටින විට සිරුර මහත් වෙන්නේ. ගුරු ලග්නයේ සිටින විට සිරුර මහත් වෙන්නේ ලෙඩ රෝගයකට කටකලක් නෙමෙයිනේ. එහෙම නැහැ. ඒ ගෙදරට ධනය ලැබෙනවා. දෙමව්පියන්ට දියුණුව ලැබෙනවා. තමන්ට හොඳට කාලා බීලා ශාරීරික සැප පහසුව තියාගන්න ලැබෙනවා. ඒක තමයි ගුරු ලග්නයේ දීමෙන් ලැබෙන ප්‍රතිඵලය. ගුරු කුමන රාශියේ සිටියත් ගුරු උපතින් බලවත්ව සිටින විට උපත ලබන අය
ගුරු මහදසාවේ, ගුරු අන්තර්දසාවේ, ගුරු විදසාවේදී ශරීරයේ මහත් වෙනවා, ලස්සන වෙනවා, ඔපමට්ටම් වෙනවා. සෑම දෙයක්ම දැනෙන ලෙස ඉතා හොඳින් පතුරවන විශාල කරන ග්‍රහයා ගුරුම තමයි. අතීතයේ පටන්, අතීත පුරාණයේ පටන් ගුරු ග්‍රහයා ග්‍රහලොවේ ගුරුමෙන් සලකනවා. ලොව වෙසෙන සෑම ජාතියක්ම මේ මිනිසුන් විසින්ම ගුරුට දීලා තිබෙන නම තමා ගුරුන් වහන්සේ. යුක්තිය පස දෙන්නා. මනුෂ්‍ය කරදර වලින් බේරගන්න එන දෙවියන් ලෙසටයි. මනුෂ්‍ය වූ අපගේ, කියන්නේ ඔබේ මගෙත් වැඩි දියුණුව උසස් වීමට උවමනා කරන සියලු යහපත් දේට ගුරුම තමයි ප්‍රධාන වන්නේ. ගුරු මූලික වෙනවා. ගුරු බලය පවත්වනවා. ගුරු ග්‍රහය අවුටු අයිති දිසාවේදී, අන්තර් දිසාවේදී මනුෂ්‍යව ප්‍රසිද්ධියට පත් කරනවා. දැන් ගුරු කියන්නේ දෙවියෙක් කටකලක් නෙමෙයිනේ. මනුෂ්‍යයන්ට කොහොමද දෙවියන් ළඟට කිට්ටු වෙන්න පුළුවන්? සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වැඩියෙන්ම කිට්ටු වෙන්නේ යක්ෂයෝ. ඇයි? මනුෂ්‍යයාගේ ගඳ දෙවිවරුන්ට ඉවසන්න බෑ. හැබැයි දෙවිවරුන්ට කිට්ටු වෙන්න ක්‍රමයක් තියෙනවා අපිට. ඔබ කුමන ආගමක වුවත් කටකලක් නෙමෙයිනේ. ඔබට පුළුවන් නම් පංචශීලය රකින්න, ප්‍රාණඝාත අකුසලයෙන් වැළකෙන්න, සොරකම් කිරීමෙන් වැළකෙන්න, වැරදි කාමන සේවනයෙන් වැළකෙන්න, බොරු කීමෙන් වැළකෙන්න, හිස් වචන කීමෙන් වැළකෙන්න, පරුස වචන කීමෙන් වැළකෙන්න. ඔබට පුළුවන්ද? මද්ද්‍රව්‍ය මත්පැන් වලින් වැළකෙන්න ඔබට පුළුවන්ද? ඒක තමයි පංචශීලය ආරක්ෂා කරනවා කියන්නේ. මේ පංචශීලය ආරක්ෂා කරනවා කියන්නේ අකුසලයක් කරන්නේ නැහැ, පවක් වෙන්නේ නැහැ. එවැනි අයට දෙවියෝ කිට්ටු වෙනවා. ඔවුන්ගේ ගැටලු බලනවා. උන්ට උදව් කරනවා. හිතන්නකො පංචශීලය හැමදාම රැකගන්න බෑ කියලා. අඩුම තරමේ පොහෝ දිනයට, පොය දිනයට අෂ්ටාංගික උපෝස්තල සීලය ඔබට රැකගන්න පුළුවන් නම්, උපෝසිතේ රැකගන්න පුළුවන් නම්, අඩු ගානේ මාසෙට එක දවසක්වත් බුදුන් වදාළ ධර්මයේ තියෙනවනේ. තාවන්තිස්ස දිව්‍ය ලෝකේ ශක්ති දෙවිඳා ප්‍රමුඛ කොටගෙන සතරව මහා දෙවරු දිව්‍ය සභාව රැස් වෙනවා. ඒ දිව්‍ය සභාව තුළ නියෝජන වෙන පහළට පැමිණෙන දෙවියන් අතින් තමයි මේ ලෝකයේ එදාට සිල් රකින්න අය සටහන් කරගන්නේ. ඒ ඔබේ ගම් ප්‍රදේශයේ බාර ගම්බාර දෙවිය වෙන්න පුළුවන් ඒ නියෝජනය කරන්නේ. ඒ ඔබ හැසිරෙන ආකාරය දාගෙන තාවන්තිස්ස දිව්‍ය ලෝකේ දිව්‍ය සභාවට යනවා. මොකද්ද වෙන්නේ? ඔවුන් නිර්දේශ කරනවා මොනාටද? දෙවියන්ගේ උපකාර ලබන්න. අන්න එහෙම තමයි දෙවියන් ගාවට අපි කිට්ටු වෙන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටික දෙවියන් ගාවට නෙමෙයි, සම්‍යක් දෘෂ්ටික දෙවියන් ගාවට. සම්‍යක් දෘෂ්ට දෙවියන් කියන්නේ කවුද? චාතුරු හොඳට අහගන්න. ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් තියෙන, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් තියෙන, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් තියෙන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් තියෙන. මේ ඥානීය හතරම තිබ්බහම කෙනෙක් සම්මා දිට්ඨියටපත් වෙනවා. සම්මා දිට්ඨියටපත් වුණාම සංකල්ප තුනක් පිළිහෙනවා. පළවෙනි සංකල්පය නෙක්ඛම්ම සංකල්පය. ඒ කියන්නේ ඕන වෙලාවක කාමයේ අකුසල් ධර්ම අතහැරලා ජීවත් වෙන්න පුළුවන් වෙනවා. අතහරින්න පුළුවන්. දෙක, අව්‍යාදපාද සංකල්පය. ඔබ තුල තිබෙන දෙවේශයේ, ක්‍රෝධයේ, වෛරයේ, තරහව, අමනාපය නැති කරලා මෛත්‍රී සහගතව ජීවත් වෙන්න පුළුවන්. තුන්වෙනුව, අවිහිංසා සංකල්පය. කායික මානසික සතුටින් ජීවත් වෙනවා. ඒ කියන්නේ මහා සත්‍ය කරුණායුතුව ජීවත් වෙනවා කියන කතාවයි. එවැනි දෙවරු තමයි අපි ගැන බලන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨියට පත් වෙන කෙනා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරමින් නිර්වාණය අවබෝධ කිරීමට ප්‍රථම සුදුසුකම ලබන්නේ. මේ බුදුන් වදාළ ධර්මයට අනුවයි මම ඔබට කිව්වේ. දැන් අපි මොවපව ගුරු ග්‍රහය ගැනට. ඔබට ධනය ලබා දෙන්න, ඔබව ධනවත් කරන්න මූලික වන්නේද ගුරුමයි. පුත්‍ර කාරකයන් ධනකාරක වන්නේද ඔබේ ලක්ෂණේ ගුරුමයි. ඒ නිසා ඔබට
මේ ලැබෙන වර්ෂයක කාල සීමාව ඔබ හිතන්න එපා කටක ලග්නයේමිනි ඔබගේ ජීවිතේ තවත් අවුරුදු 30-40කට ලැබෙන්නේ නැහැ. ඇයි මම මේ කියන්නේ? හිතන්නකෝ කටක ලග්නයේමිනි ඔබ ගුරු නීච වෙලා ඉපදුනා කියලා. ඔබගේ හත්වැන්නේ ගුරු ඉද්දි නීච වෙලා ඉපදුනා කියලා. නමුත් ගුරු දැන් ඉන්නේ ස්වක්ෂේත්‍ර බලයට. තමාගේ ධර්මකාමී නිවසට. ගුරු ඔබට අහිතක් කරන්නේ නැහැ. නීච වූ ඔබටත් ගුරුගෙන් උදව් ලැබෙනවා. තියෙන ප්‍රශ්න ඉවර කරලා හිස ඔසවාගෙන යමක් තමාගේ මහන්සියෙන් හරි හම්බ කරගෙන ජීවත් වෙන්න. ඔබ ආස නැද්ද ඒ දේ ගන්න? මම දැන් ගුරු ග්‍රහයගේ මේ අප්‍රේල් 13 වෙනිදා සවස 3:50ට ඔබගේ මීන රාශියට පැමිණ ඔබට දෙන දේවල් කියන්න පෙර මම ඔබට වැදගත් දෙයක් කියනවා. මේ වර්ෂය පුරාවටම ඔබ එය හිතේ මනසේ තැම්පත් කරගෙන නිතර නිතර මෙනෙහි කරන්න. ඔබ මිනිස්සු වෙනස් කරන්න යන්න එපා. ඔබ ධර්මයට අනුව වෙනස් වන්න. මොකද මේ කියන්නේ ධර්මයට හිතවත් වන්න. යමක් පිළිගන්නේ නැති අයට වැරදි පෙන්වන්න යන්න එපා. නිහඬවන්න. කාලය අපතේවන්න එපා. මනුෂ්‍ය ලෝකේ අපිට තියෙන කාලය හරිම සුළුයි. කොච්චර කළත් ඔබව අගය කරන්නේ නැති අයට ගැන ඔබ වදයක් වෙන්න යන්න එපා. කොච්චර ඔබව අගය කරන්න බැරි අයට ඔබ වදයක් වෙන්න යන්න එපා. මන්ද ඔබ අත්තරින සුළු කෙනෙක්. ඉගියකින් හරි ඔබ ප්‍රතික්ෂේප කරන අය පස්සේ ඔබ යන්න එපා. අතහරින්න. මන්ද මේ වර්ෂය නැවත ඔබට එන්නේ අප්‍රේල් 13 වෙනිදා ඉඳලා 2023 මැයි මාසෙ දක්වා එන කාලය. ගුරු වෙනවා තමාගේම ධනය හරි අම්බ කරන්න පුළුවන් රාශියට තමාගේම ගෙදරට ඇවිල්ලා ඉන්නේ තමාට උච්ච සැප දෙන නවහන්සේකේ කටක නවහන්සේකේ. ඒ ඔබගේ ලක්ෂණයයි. මෙච්චර කල් තිබුණු ප්‍රශ්න වලින් ඒ ප්‍රශ්න යටපත් කරලා විසඳගෙන ඔළුව කෙලින් තියාගෙන දෙයියනේ කියලා තමාටම කියලා තමාගේ දක්ෂතාවෙන් හරියම්බ කරගෙන නිදහසේ ජීවත් වෙන්න ක්‍රමයක් පෑදෙන්න යන්නේ කටක ලක්ෂණෙමීනි. ඒ නිසයි මම මේ කිව්වේ. ඔබ වෙනස් වෙන්න ඔබ අනිත් අය වෙනස් කරන්න උත්සාහ කරන්න එපා. කාලය අපතේ යවන්න එපා. නිවෘත්තේ පිළිගන්නේ නැති අය ධර්මයේ පිළිගන්නේ නැති අයට වැරදි පෙන්වන්න යන්න එපා. නිහඬ වෙන්න. ඔවුන් ඔබ සමග ගැටෙන්න එන්න පුළුවන්. කොච්චර හොඳ දේ කළත් ඔබ අගය කරන්නේ නැති අය ගැන ඔබ වදයක් කරගන්න එපා. ඉගියකින් හරි නිවැරදි ඔබ ප්‍රතික්ෂේප කරනවා නම් ඔවුන් පස්සේ යන්න එපා. ඔවුන් අධර්මිෂ්ඨයි. අසත්පුරුෂයන් අත්හැරලා දාන්න. දැන් කටක ලග්න හිමියනි අපේ මාතෘකාවට බහිමු. මේ ගුරු කියන ග්‍රහයා ඔබ දන්නවා දැන් කොයි වගේ ග්‍රහයක්ද කියලා. අප්‍රේල් 13 වෙනිදා ඔබගේ 9 වෙනි රාශියට එනවා. ඔබගේ පින්වන්ත රාශිය. නිරායාසයෙන් සියලු දේවල් ලබා දෙන රාශියට. ඒ තමාගෙම ගියක්. කටක ලග්න හිමි ඔබගේ 6 වෙනි අධිපතියා ගුරු ග්‍රහයා. කේන්ද්‍රක 6 වෙනි රාශිය නියෝජනය වෙන්නේ ඔබගේ රෝග තත්වයන්, මෙහෙකරුවන් මෙහෙකාරියන්, ගව සම්පත, කෘෂිකාර්මික කටයුතු, ඔබ ඇති කරන සතුන්, ඔබ ගන්නා ආහාරය පිළිබඳ රසය ගැන හැඟීම්, සතුරන්, ණය ගනුදෙනු, නැන්දම්ම මාමණ්ඩි, ඔබගේ ශරීරයේ යටබඩ, ස්ත්‍රියකගේ ගර්භාෂය යන දේවල්. එතකොට මේ අප්‍රේල් 13 වෙනිදා සවස 3:50ට ගුරු ඔබේ 9 වෙනි රාශියට එනම් මීන රාශියට තමාගේ ස්වක්ෂේත්‍ර බලයෙන් පැමිණ ඔබට මෙතෙක් තිබූ සියලු කරදර වලින් ඔබ මුදවාගෙන ඉහළම මානසික සැප සම්පත් ලබන්න පුළුවන්, මානසික සහනයක් ලබන්න පුළුවන්.
ඕන කෙනෙකුට ගෞරවනීය ලෙස උපදෙස් දීලා යමක් හරිකම්බ කරගන්න පුළුවන් ක්‍රියාකාරී කෙනෙක් බවට ඔබව පත් කරනවා. මෙතෙක් පැවති ලෙඩ රෝග වලින් ඔබට සුවයත් වෙනවා. මෙහෙකරුවන් මෙහෙකාරයන්ගේ සහයෝගය ඔබගේ දියුණුව වෙනුවෙන්, ඔබගේ ආරක්ෂාව වෙනුවෙන්, ඔබගේ ඉපැයීම් වෙනුවෙන් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඔවුන් ඔබගේ දියුණුව වෙනුවෙන් කැප වෙනවා. ගව කෘෂිකාර්මික කටයුතු වලින් ඉහළ දියුණුවකට පත් වෙන්න ඔබට හැකි වෙනවා. ඒවා වලින් වැඩි ලාභ ආදායම් ඔබට ලබන්න පුළුවන් වෙනවා. සුරතල් සතුන් ඔබගේ නිවසට එන කාලයක්. රසවත් ආහාර අනුභව පිණිස ඔබට ලැබෙන කාලයක්. ඔබට ඔබ ඉදිරියේ, ඔබගේ පෞරුෂත්වය ඉදිරියේ ඔබගේ සතුරන් මැඩ පවත්වන්න පුළුවන් කාලයක්. මෙතෙක් නොලබී තිබූ ඔබගේ ණය ගනුදෙනු ලැබීමට පටන් ගන්න කාලයක්. ඉල්ලූ ණයක් ඔබට ලැබෙන්න තියෙන කාලයක්. නැන්දම්මගේ මාමණ්ඩිගේ ගෞරවයේ සෙනෙහසිය උපකාරය ඔබට ලැබෙන්න තියෙනවා. හරියට ඔබ මේ වගේ. මං කාටවත් කරදර කරන්නෙත් නැහැ. හැබැයි ඕගොල්ලෝ මට කරදර කරන්නත් එපා. මොකද මම සමාදානකාමී, ධර්මයට ලැබී. අන්න එහෙම හිතන කෙනෙක් ඔබ. ඒත් එක්කම ඔබ තමාගේ ජීවත් වීම පිණිස ඔබ අනුන්ට කරදර නොකරන අයෙක් බවට පත් වෙනවා. ඒ නිසාම පිට අයගේ, අනුන්ගේ සහාය උපකාර ඔබට ලැබෙනවා. චාම්ම ලැබෙන දෙයින් සැහැමකට පත්ව සරලව කරන වෙල හිලදාම් වලින් ලැබෙන ලාභ වලින් එක්තරා පිළිවෙකට සාධාරණ චාම් ජීවිතයක් ගත කරන නිස්කලංක අයෙක් බවට ඔබ පත් වෙනවා. ධර්මානුකූලව ජීවත් වීම තුල ඔබට පැමිණෙන බාධක ගැටලු පරාජය කරමින් ඔබ සතු නායකත්වය තව තවත් දියුණු කරගෙන ඉන් ඉදිරියට යන්න ඔබට අවස්ථාව ලැබෙනවා, අවකාශය ලැබෙනවා. ඔබගේ සේවක සේවිකාවන් සමග එක්ව පින්කම් කිරීමට ඉඩ ලැබෙනවා. ඔබේ නායකත්වයේ තුල මෙතෙක් පැමිණ තිබූ ගැටලු ප්‍රශ්න රාශියක් ඔබට විසඳා ගැනීමට ලැබෙනවා. වෘත්තිය, සිය නායකත්වය, තනතුරු තහවුරු කර ගැනීමට ලැබෙනවා. ධනය, කීර්තිය තමා වෙත ළඟා වෙන කාලයක්. ඔන්න දැන් මම කියනවා කටකලක් නෙමෙයි ඔබට ධනය, කීර්තිය ඔබ ළඟට ගලාගෙන එනවා කියලා. ඔහු ගලාගෙන එනවා කටකලක් නෙමෙයි. හැබැයි ඒ සඳහා ඔබ කරන්න ඕනේ මොකද්ද? ඔබ අදහන ආගම ධර්මයේ තුල රැඳී සිටින්න ඕන. මොකද පුණ්‍ය ස්ථානයේට තමාගේ ආගම දහම රැකදෙන ස්ථානයේ 9 වෙනි ස්ථානයට තමයි ආවේ. එහෙමනම් අපේ නිවස පන්සලක් වගේ තියෙන්න ඕනේ. අපේ මේ පපුව පන්සලක් වෙන්න ඕනේ. පල්ලියක් වෙන්න ඕනේ. අපේ මේ මනස පන්සලක් වගේ වෙන්න ඕනේ. පන්සලේ ඉන්නේ කවුද? භික්ෂුව, භික්ෂුණී. භික්ෂුව, භික්ෂුණීනම් කොයි වගේ අයද? කටකලක් නෙමෙයි. 8 සිල්, 10 සිල් රකින්න අය. එතකොට මේ පන්සලේ අපිත් ඉන්න ඕනේ කටකලක් නෙමෙයිනේ. එතකොට 8 සිල්, 10 සිල් රකින්න භික්ෂුන් අතරේ ඉන්න පිරිස්වන අපි අනිවාර්යයෙන්ම උපාසක උපාසිකාව වෙනවා. හැබැයි කටකලක් නෙමෙයිනේ. උපාසකයෙක් උපාසිකාවක් වෙන්න නම් ඔබ පංචශීලය ආරක්ෂා කරන්න ඕනේ. මේ නිර්වචනය දුන්නේ කවුරුත් නෙමෙයි. චාතුර් මහරජික දේවි ලෝකයේ උතු දිසාවට අධිපති වෛසවන සතරවරම් මහාධිපති රජන් වහන්සේ. ගිරිකුජ පර්වතයේදී ආටානාටි සූත්‍රයේ බුදුරජාන් වහන්සේට පිළිගන්වද්දී තමයි මේ කතාව කිව්වේ. එහෙමනම් ඔබගේ නැවවන්න අධිපතියා, වාසනාව ගැන කතා කරන ගෙදර ඉන්න අධිපතියා, අයිතිකරු. ගුරු අප්‍රේල් 13 වෙනිදා සවස 3:50ට ගුරු ඔබේ 9 වෙන්න මීන රාශියට ස්වක්ෂේත්‍ර බලයෙන් පැමිණ ඔබට ඉහළම ගෞරවයන් ලබා දෙන, උච්ච ඵල ලබා දෙන, ඔබගේ පෞරුෂත්වය නියෝජනය කරන, ඔබගේ මනස නියෝජනය කරන
පළවෙනි නවාංශකයේ ඒ කියන්නේ කටක ලග්න හිමියනි කටක නවාංශකය තැම්පත් වී ඔබව ඉහළම ගෞරවයකට පත් වෙනවා. සැහැල්ලු මනසක් ඔබ තුළ ඇති කරනවා. සැහැල්ලු මනසක් ඇති වෙන්න අපි සමාධියටපත් වෙන්න ඕන. අපි හිතන පතන දේවල් කෙසේ හෝ හරි ඉෂ්ට වෙන්න බෑ. කටක ලග්න හිමියනි ඔබේ නවවැන්නට අයිති වන්නේ මොකක්ද කියලා දැන් අපි බලමු. මේ නවවෙනි ගෙදර තියෙන දේවල්. ඔබේ වාසනාව. ඔබේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය. කියන්නේ උසස් ඉගෙනීම. පුණ්‍ය කටයුතු. ගුරු දෙගුරුන් වැඩිහිටියන්. ඒ වගේම තමා ආගම දහමට කොච්චර ගරු සරුණු කරනවාද කියන පිළිබඳ දේවල්. පියාට සැලකීම, පියාගේ දුක සැප බැලීම අයිතිවන්නේත් නවවෙනි රාශියටයි. උසස් ගුණ ධර්ම, විදේශ ගමන්, දීර්ඝ ගමන් බිමන්, උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීම, දෙමව්පිය සහෝදර, භාර්යා ස්වාමි, දරුවන්, නෑයන් මිත්‍රයන් සමග ඇතිවන සමගතාවය. තම දරුවන්ගේ උසස් වීම, පින් නැති දරුවන් පවුලට එකතු වීම. මේ කියූ සියල්ලම දියුණුව සතුට ඔබට ලැබෙන කාලයක්. මන්ද ඒ දේ ලබා දෙන ගුරු කියන ග්‍රහයා තමාගේම ගෙදර ඉන්නවා. අපිට ලබා දෙන්න තමයි ඉන්නේ. අපි ඒ දේ ලබා ගන්න අපි සුසුකමක් ඇති කරගන්න ඕන කියලා කටක ලග්න හිමිනේ මං කිව්වනේ. ආගම දහම තුල ඉන්න ඕනේ. පංචශීලයේ රැක්කොත් මම මේ කියූ සියලු දේවල් ඔබ මේ වර්ෂය තුල ලබා ගන්නවා. හිතන්නකෝ පංචශීලයේ රකින්න බෑ කියලා. අඩු ගානේ ප්‍රාණඝාත අකුසලයෙන් වැළකීලා තිබුණොත් ඔබට එන්න තියෙන පහෙන් එකක ප්‍රතිඵලයක් හරි ලබනවා. ඔබ සොරකම් කිරීමෙන් වැළකුණොත් පහෙන් දෙකක් ලබනවා. ඔබ වැරදි කාමනේ සේවනයෙන් වැළකීලා වුණොත් ওই තුනම එකතුලා පහෙන් තුනක් ලබනවා. ඔබ මද්ද්‍රව්‍ය මත්පැන් භාවිතයෙන් වැළකීලා තිබුණොත් පහෙන් හතරක් ලබනවා. හැබැයි හොඳට මතක තියාගන්න මම මේ කියන කතාව. ඔබ බොරු කිව්වොත්, ඔබ කේලම් කිව්වොත්, ඔබ හිස් වචන කිව්වොත්, ඔබ පරුස වචන කිව්වොත්, ඔබ මේ සිල්පදයේ කැඩුවොත් ඔබට මේ පංචශීලයේ තියෙන සියලුම අරුත නැති වෙලා යනවා. මොකද බොරු කියන කෙනාට ඕනම නරක වැඩක් කරන්න පුළුවන්. සියලු යස අසුර ලබා දෙන කාලයක් උදා වෙන්නේ. ඔබේ ධර්මිෂ්ඨභාවය වැඩි වෙන්න ඕනේ. උසස් ඉගෙනීමට අවස්ථාව ලැබෙනවා. දෙව්මාපියන්ට, ගුරුවරයන්ට, වැඩිහිටියන්ට පූජ්‍ය පක්ෂයට ඉතා ගරුසරු කර සත්කාරණ කරන අයෙක් බවට පත් වෙනවා. දැන් හිතන්නකෝ දෙව්මාපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට පූජ්‍ය පක්ෂයට ඔබ ගරුසරු කරනවා කියන්නේ කොච්චර පිනක්ද? දිව්‍ය ලෝක උපත් ලබන්න, නිවන් සුව අත්කරගන්න පුළුවන් පිනක්. ඒකට හිත ඇදෙනවා, හිත කැමති වෙනවා කියන්නේ කොච්චර පිනක්ද? ඔබ උපන් ගෙදරට, ගමට, ප්‍රදේශයට ඔබ ගෞරවනීය අයෙක් ලෙස අන් අයට පේනවා. ඔබට එසේ කාලය ගත කිරීමට අවස්ථාව උදා වෙනවා. සීලවන්තයෙකු ලෙස අන්‍යයන්ගෙන් ගරු සැලකිලි ලැබීමට කටක ලග්න හිමියනි ඔබට භාග්‍ය තියෙනවා. ඔබ සැබෑම ගුණවන්තයෙක් බවට පත් වෙනවා. දැන් මම මේ කතා කරන්නේ ඔබ ගැනමයි. දැන් මම මේ කියන සියල්ල සිද්ධ වෙන්නේ ඔබ මේ ලෝකේ හැසිරෙන රටාව අනුව. ඔබගේ ගතිපවතුන් අනුව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට ඔබගේ අවබෝධය තුළ තමයි මේ සියලු දේවල් සකස් කරගන්න ඕනේ. අප ගෞතම බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න බුදු ගුණය ගැන කියද්දී එක කොටසක් එනවා මෙහෙම. තමන් වහන්සේගේ අවබෝධය තුළ හැසිරීම රටාව සකස් කරගත්තා. දැන් ඔබත් ඔබගේ අවබෝධය මොකක් ගැන අවබෝධයද ඔබ බෞද්ධයෙක් විදිහට? ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ නොසැලෙන සිතකින් යුතුව, කාටත් වෙනස් කරන්න බැරි සිතකින් යුතුව දෙවි හිමියෙන්ම ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහන කෙනෙක් බවට පත් වෙන්න ඕන.
මම මේ කිව්වේ බෞද්ධයෙක්. අනිකුත් ආගම් වල අය ඒ අනුව හිතා ගන්න ඕනේ. ඒ වගේම ඔබට ධර්මිෂ්ඨ බව ලබන්න පුළුවන්. ගුරුවරුන්ට පූජකින්ට ගරුසරු සැලකිල්ල දක්වන්න පුළුවන්. අමුදරුවන්ට යහපත් පැවැත්මෙන් යුක්තව ඒගොල්ලොත් එක්ක සමග සම්පන්න ඔබට වැඩ කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඔබගේ රූප ලක්ෂණය වැඩි කරනවා. සැපයෙන් ධනයෙන් යුක්ත ගුණවතෙක් බවට පත් වෙනවා. සියල්ලන් අතර යහපත් කෙනෙක් බවට පත් වෙනවා. දැන් හුඟක් සිද්ධ වෙන්නේ සමාජය තුළ කටකලක් නෙමෙයිනේ. සැප ධනය වැඩි වෙද්දි ගුණවතෙක් වෙන්නේ නැහැ, ගුණ මකුවෙක් වෙනවනේ. නමුත් ගුරු මොකද කරන්නේ? ඔබට ධනයක් දීලා සැපයක් දීලා ඔබ ගුණවතෙක් බවට පත් කරනවා. බලන්නකො මේ විශිෂ්ට නිර්මාණය ගුරුට කරන්න පුළුවන් දේ ගුරු මීන රාශියට ඇවිල්ලා කටකලක් නෙහිමියනි. ඔබ සියල්ලන් අතර යහපත් කෙනෙක් බවට පත් කරනවා. ඔබ ඊතා කරුණාවන්ත වෙනවා. රෝගීන්ට අසරණින්ට පමණක් නොව අනාථ වූ සතුන්ට පවා බෙහෙතේ සංග්‍රහ කිරීමට නිතර සූදානම් කෙනෙක් බවට පත් වෙනවා. ඥාති මිත්‍රයන්ට සංග්‍රහ කිරීමට තද ආසාවක් ඇති වෙනවා. ආගමික වැඩවලින් හෝ මහජන සේවක වැඩවලින් ඔබට උසස් ගෞරවයක් ලැබීමේ වාසනාව වාසනාව උදා වෙනවා. ආදායම් ඇති කරගෙන උසස් ලෙස ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. විශ්වාස කරන්න කටකලක් නෙමෙයිනි. ඔබ විරුද්ධ කාර්යයටද අප උපකාර කරන කෙනෙක් බවට පත් වෙනවා. අනුකම්පාවෙන් තමාට වඩා පහත් තත්ත්වයේ කෙනෙකු සමග විවාහ වීමට ඉඩ තියෙනවා. මෙන්න මෙතනදී තමයි ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද්ද මේ පහත් තත්ත්වය? දුප්පත්කම පහත් තත්ත්වයක් කියලා අපි හිතමුකෝ. දුප්පත්කම කෙනෙක්ගේ අඩුපාඩුවක් නෙවෙයි. බුදුරජාන් වහන්සේ සුමනා දේවියට එක් අවස්ථාවකදී වදාළ දෙයක් තුල දෙන්නෙක් ඒක රජ පවුලට හම්බුණු දෙන්නෙක් ගැන කතා කරන්නේ. එක්කෙනෙක් සේවිකාවකගේ දරුවෙක් වෙලා ඉපදිලා තියෙනවා. අනික මහරජතුමාගේ දරුවෙක් වෙලා ඉපදිලා තියෙනවා. හැබැයි මේ දෙන්නටම එකම තැනදී නම් තියන්නේ. මේක අහන්නේ එකම තැනදී නම් තියෙද්දි මේ දෙන්න කතා කරනවා. මේ පොඩි ළමයි දෙන්න. ඒතෝ මාසයක් කියලා දින කීපයක් කියලා කතා කරනවා. මේක සුමනා දේවිය දැකලා ඒ ප්‍රශ්නේ විසඳගන්න යන්නේ බුදුරජාන් වහන්සේ ගාවට. බුදුරජාන් වහන්සේ කියනවා අපූර්ව සිද්ධියක්. මේ මෙහෙකාරියගේ පුතා පෙර ආත්මවල දෙන්නම පැවිදි වෙලා ඉඳලා තියෙන්නේ. මෙහෙකාරියගේ පුතා කියලා තියනවලු සීලය විතරක් අපි රැක්කාම ඇති. දානමාන පින්කම් කරන්න ඕනේ නැහැ. ඒ නිසා සීලය රැක්කා. ඒතර රත්තුමාගේ පුතා වුණ කෙනා සීලයත් රකින්න ගමන් දානමාන පින්කමුත් දුන්නා. දිව්‍ය ලෝකෙට ගියා. ඊළඟ උපත එතනින් දිව්‍ය ලෝකෙට ගියා. හැබැයි දිව්‍ය ලෝකයේ අතර දිව්‍ය උපත දෙන්නටම තිබ්බා. හැබැයි එතනත් ඉන්නෝනේ මහා ශාක්‍ය දෙවිවරු සහ ඊට පහළ දෙවිවරු. සීලේ විතරක් රැකපු කෙනාට මහා ශාක්‍ය දෙවි කෙනෙක් වෙන්න හම්බුන්නේ නැහැ. පිළිවෙලට ඉඳගනිද්දී පිටිපස්සට යනවා. මොකද උපතක බුදුරජාණන් වහන්සේ වදාළ වචන ඊටු කටකලක් නෙමෙයිනේ. සීලය තමයි උපදින තැන නිර්මාණය කරන්නේ. සීල් රැක්කම උපදින තැන නිර්මාණය වෙනවා. සුගතියද මනුෂ්‍ය ලෝකෙද කියන එක. සීලය රැක්කොත් අනිවාර්යයෙන්ම මනුෂ්‍ය ලෝකෙන් පල්ලහැට යන්නේ නැහැ. සතර අපායට ජීවිතයට යන්නේ නැහැ. එතනින් උසස් තලයකටමයි යන්නේ. හැබැයි ඒ තලය තුල වඩාම සැප පහසුකම් ලැබෙන සැප තීරණය කරන්නේ ඔබගේ ත්‍යාගශීලී බව, දානමාන පින්කම්. ඔන්න ඔය දෙක තේරුම් කළා මේ දෙන්න මේ විදිහට ඉපදෙන්න හේතුව. ඉතින් මමත් ඔබට ආරාධනා කරන්නේ සීලයත් රකින්න ගමන් දානමාන පින්කම් කරගන්න. මෙතෙක් කළ ඔබ දානමාන පින්කම් නිතර නිතර මෙනෙහි කරන්න. ඔබට මුදල් නැති වෙන්න පුළුවන් දානයක්, ලොකු විශාල දානයක් කරන්න, පිනක් කරන්න. නමුත් ඔබට විශාල පින හිතින් හිතලා
ඒකට අනුමෝදන් වෙලා ඔබට ඒ කුසලයේ රැස් කරගන්න පුළුවන්. හරියට අනේ පිළිසුදුතුමා ජීවිතවනාරාමය හදලා බුදුරජාන් වහන්සේට පූජා කළ දිනේ එතන හිටපු තවත් දුගී මිනිස්සෙක් මෙහෙම හිතුවලු. අනේ මට සල්ලි තිබුණා මමත් මේ වගේ එකක් හදලා අප ගෞතම බුදුරජාන් වහන්සේට පූජා කරනවා කියලා. බුදුන් වදාරනවා කුසලයේ ඇති වුණා. පින අනුමෝදන් වුණා. මුදිතාවෙන් යුතුව ඒක හිතුවේ. එදාම රැ නැති වුණා. ඉපදෙන්නේ තුසිත දිව්‍ය ලෝකේ. ඒකනේ චේතන නම් භික්කවේ කියන්නේ ක්‍රියාවයි සිතවිල්ලයි දෙකම එක ප්‍රතිඵලය දෙන්නේ. ඒකෙන් නරක දේවල් ඔලුවට ගන්න එපා කියන්නේ. දැන් සමහර අය නරක දේ ඔලුවට අරගෙන ක්‍රියාත්මක කරන්නේ නැති නිසා කියනවා මම හරි බේරුණා මං ක්‍රියාත්මක කළේ නැහැ. නමුත් ඔබ මනසට ගත්තා. ඒක කර්මයට අදාළ වෙනවා. ඒ වගේම ඒ නිසයි මම ඔබට කියන්නේ ඔබගේ විවාහය තුළදී ඔහු ඇය දුප්පත් වුණාට කමක් නැහැ. ධර්මයේ තුල ඉන්නවද සීලය රකින්නවද කියන එක ඔබ හොඳින් හිතා බලන්න ඕනේ. මොකද මන් ළඟට ඇවිල්ලා තියෙන කේන්දර පත්‍ර විශ්ලේෂණයන් වලදී ඔහොම අනුකම්පාවෙන් බෙදලා අමාරුවේ වැටිච්ච අය ගොඩාක් ඉන්නවා. තමාගේ ධනවත්කම හැමදේම තිබිලා දුප්පත් පවුලකින් අනුකම්පා කරලා විවාහ කරගත්තාම අනේ පව් කියලා ඒ කාන්තාව තවත් මිනිස්සු එක්ක යන්න පටන් ගන්නවා. ඒ පිරිමිය තවත් ගෑනුන් එක්ක යන්න පටන් ගන්නවා. එහෙම නැත්තම් එකම විවාහ මංගල උත්සවයට යද්දී මහත්තයා කාර් එකේ යන්න හදද්දී බිරිඳ කියනවා නෑ ඔයා කාර් එකේ යන්න මම බස් එකේ ඉන්නවා. හේතුව ඒ සැප ලබන්න පිනක් නැහැ. අන්න ඒ නිසයි මං කියන්නේ අනුකම්පාව මත විවාහ වෙන්න එපා. දුප්පත්කම අනුකම්පාවට ගත්තර කමක් නැහැ කටකලක් නෙමෙයි. ඔබ ඉතින් එහාට සිල්වත්ද නැද්ද පවුලේ තරා තිරම ඇතුළත ඔබ ග්‍රහණය කරගන්න ඔබ අපෝසත් වුවොත් කටකලක් නෙමෙයි කර්මය නොත් විවාහය තුළ දුකටපත් වෙනවා. ඒ නිසයි මම මේ අවවාදය ඔබට දෙන්නේ. ප්‍රසිද්ධ ව්‍යාපාර වලින් ඔබට ආදායම් ලබන්න හැකියාව තියෙනවා. ඔබ බොහෝ දෙන්න ප්‍රියයි. හැබැයි ඔබ අනිත් අයට ණයට දුන්නොත් ඒ ණය ලැබෙන්නේ නැහැ. ඔබ නැවත ඉල්ලන්නෙත් නැහැ. දෙන දෙයක් අතහැරලා දෙන්න. ඔබ හරිම විශ්වාසවන්ත කෙනෙක්. ඔබ ඔබට මෙන්ම අන් අයටද හරි විශ්වාසවන්ත කෙනෙක් වෙනවා. ඒ වගේම හරි සමාදානකාමී ලෙස පොඩි මිනිහගේ බුද්ධිමතාගේ උසස් අයවලුන්ගේ පූජ්‍ය පක්ෂයේ ඉහළම විශාලම ගෞරවයකට පත් වෙන්න පුළුවන් කාලයක් තමයි මේ ගුරු මීන රාශියට පත්වීම. මෙහෙම දෙයක් කියනවනේ කටක ලග්න හිමියෙක්නේ ජ්‍යොතිෂ විද්‍යාව තුළ බුදුරජාන් වහන්සේත් කටක ලග්නෙන් ඉපදුනා කියලා කියන්නේ. බොහෝ විට කටක ලග්න හිමියන්ට මාර්ගඵල ලබන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ සියලු දේවල් අත්හරින්න පුළුවන්. ඒ නිසා ඔබ විදර්ශනාව මේ කාලය තුළදී ඔබට ඔබගේ මානසික අධ්‍යාත්මික බලශක්තියක් ඇති කර ගැනීමට ගුරු ග්‍රහයා ඔබට උපකාර කරන නිසා ඔබ විදර්ශනා භාවනාව වැඩියෙන් කළොත් ඔබට මොහොයෙන් ගැලවෙන්න පුළුවන්. අන්න දැන් ඔබ ඔළුවට ගන්න ඕන එක. ඒ කියන්නේ ඔබට යම්කිසි භාවනා ශක්තියක් ගොඩනගන්න පුළුවන් කාලයක්. ඒ නිසාම ධර්මානුකූල ජීවත් වීමෙන් ඔබට ධනය කීර්තිය අනිවාර්යයෙන්ම ලැබෙන්න තියෙනවා. ඔබ ගුණවන්තයෙක් වෙනවා යසස්සැත්තෙක් වෙනවා. ඊටාම ධර්මිෂ්ඨෙක් වෙනවා. කරන කීන දේ වලින් ඉහළම ගෞරවයකට තත්වයකට පත්විය හැකි හිමිකමක් ඔබට මේ ගුරු ග්‍රහයා මීන රාශියේදී ඇති කරනවා. කරුණාවන්ත අනුකම්පා සහගත කෙනෙක් ලෙසට මහජනය අතර ඔබ ප්‍රකට වෙනවා. ආදරයෙන්ම අවංකකමින් හෘදයාංගම සියලු සතුරන් මැඩ පවත්වනවා. මෙහි කරුවන්ට මෙහි කාර්යයන්ට මහන්සි වෙලා වැඩ කරන අයට අසරණ අයට ඔබ ඊටා කරුණාවන්ත වෙනවා. ඔන්න දැන් කියවෙනවා වටිනා ප්‍රසිද්ධ විවාහයක් ඇති වෙන්න තියෙනවා.
හැබැයි මේ වටිනා ප්‍රසිද්ධ ව්‍යවහයේදී මම ඔබට ඉඟියක් දෙන්නම්. ඔහු ඇය අනිවාර්යයෙන්ම හොඳ බුද්ධිමත් හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. හැබැයි මේක ගොඩක් වෙලාවට ප්‍රොපෝසල් එකක් වෙලා එනවට වැඩිය ඔබ අධ්‍යාපන ස්ථානයකදී හෝ එවැනි කටයුත්තකදී ඔබ දෙදෙනා හවු වෙලා ඇති වෙන ආදරයක් ස්ථිර බවකට ඇති වෙලා ඒ හම්බෙන කෙනත් බලවත් පවුලක හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. අන්නේ එවැනි එකක් තමයි මම මේ ඔබට කියන්නේ. ඒ කියන්නේ පවුලක් විදිහට ගත්තාම හොඳ නමක් තියෙන කෙනෙක්. ඒකයි මම වටිනා ප්‍රසිද්ධ ව්‍යවහාරයක් වීමට ඉඩ තියෙනවා කියලා කිව්වේ. මහජන වැඩවලින් ඔබ ප්‍රසිද්ධියටපත් වෙනවා. ඉගෙනීමෙන් තමාගේ ඥාණයෙන් කරන වැඩ කටයුතු වලින් ඔබව ආරක්ෂා වෙනවා. ඔබ ආරක්ෂා වෙනවා. තමාගේ දැනුම අත්දැකීම් ඥානය තුල කරන වැඩ කටයුතු වලින් ඔබට ඔබගේ ආරක්ෂාව ලැබෙනවා. ඒ කියන්නේ ඔබලත් දැනුමෙන් ඔබට ධනෙ උපයන්න පුළුවන් වෙනවා. ඔබගේ අත්දැකීම් තුල ඔබ වඩා නිවෘත්ති කෙනෙක් බවට පත් වෙලා ධනෙ උපයන්න පුළුවන් වෙනවා කියන කතාවයි මම මේ කියන්නේ. කෙසේ හෝ ඔබගේ උප්පත්ති තත්වයට වඩා අනිවාර්යයෙන්ම කටක ලක්නෙමේනේ ඔබට උසස් ගෞරවයක් ධනයක් નિરાයාසයෙන් මෙන් ලබන්න පුළුවන් වර්ෂයක් තමයි මේ වර්ෂය ලෙස උදා වෙන්නේ. ඔබට තියෙන්නේ මම පෙන්වා දුන් කරුණු කාරණා හොඳට අවබෝධ කරගෙන ඒ අනුව ගමන් කළොත් අනිවාර්යයෙන් මේ ප්‍රතිඵල ඔබට ලැබෙන්න තියෙනවා. රසවත් මිල ගණන් අධික ආහාර අනුභව පිණිස ඔබට ලැබෙනවා. කෑමෙන් හිටපාගුවක් වෙන්නේ ඔබ බඩගින්නේ නැහැ. බඩගින්නේ කවදාවත් ඉන්නේ නැහැ මේ වර්ෂය තුල. කතාවේ දක්ෂතාවයෙන් ධනය හරියම්බ කර ගැනීමට ඔබ සමත් වෙනවා. අන්නයට උපදෙස් දීමට ඔබ සමත් වෙනවා. ගෘහ විවාහ ජීවිතය ඊටම ගෞරවණීය ලෙස ඔබ ගත කරන අයෙක් බවට පත් වෙනවා. අන්නයට උපදෙස් දීමට ඔබ දක්ෂ වෙනවා. වචනය තුල ගෞරව රැක ගන්න ආඩම්බර බලවත් අයෙක් වෙනවා. උසස් අදහස් ඇතුව විශ්වාසවන්තව නීතිගරුකව ඔබ කතා කරනවා. නැවතත් ඔන්න ඔබට කියන ඔබගේ විවාහය ගැන බලවත් කෙනෙකු සමග ස්ථිර ආලයක් මුල් කොටගෙනම විවාහ වීමට ඉඩකඩ තියෙනවා. දැන් මුලින්ම මම කිව්වේ මොකද්ද? අනුකම්පාව මුල් කොටගෙන විවාහයක් ඇති වෙනවා. කටක ලක්නෙමනේ. මම දෙවෙනියට කිව්වේ මොකද්ද? වටිනා ප්‍රසිද්ධ විවාහයක්. ඒ කියන්නේ ඉපදුණු රටේ වැදගත් පවුලකින් කසාද බඳින්න හම්බ වෙනවා. හරි අවංක පරාර්ථකාමී විවාහ සහකාරියකෝ සහකාරියක්. ඉඩකඩම් දීපල යාන වාහන තියෙන. ඒක තමයි මම කියව වටිනා ප්‍රසිද්ධ විවාහයක් කියලා. දැන් මෙතනදී කියනවා බලවත් කෙනෙකු සමග ස්ථීර ආහලයක් නිසා විවාහ වීමට අවස්ථාව ලැබෙනවා කියලා. මේ බලවත් වෙන්නේ කොහොමද? තත්වයෙන් හා ඉගෙනීමෙන්. රාජ්‍ය තන්ත්‍රවලින් අනුන් නොදන්නා වැඩවලින් ආදායම් ලබන්න තියෙනවා. යුක්තිය විසඳීමේ අපරාධ පරීක්ෂණේ තියුණු නුවණක් සහිත කතාවක් ඔබ තුළ තියෙනවා. පොළවෙන් ලැබෙන දේට ඔබට වාසනාව තියෙනවා. මැණික් ගැරීම් වලින් මිනිරම් හැරීම් වලින් ඔබට වැඩිපුර ධනයක් උපයන්න පුළුවන් කාලයක් තමයි මේ වර්ෂය. ඒ විතරක් නෙමෙයි. ඔබ ආගමික භක්තියකින් යුතුව කතා කරනවා. සැබවින්ම ඔබට කටකලක් නෙමෙයිනේ. ගෘහ හා විවාහ ජීවිතය ගෞරවයෙන් ගත කිරීමට ඉඩ ලැබෙනවා. පින්වත් පුතුන් පවුලට එකතු වෙනවා. පින්වත් පුතුන් පවුලට එකතු වීම හේතු කොටගෙන ඔබගේ පවුලට වැඩියෙන් ධනය උපයන්න අවස්ථාව ලැබෙනවා. එක්කෝ පියාගේ වෙළඳ ව්‍යාපාර දියුණුවටපත් වෙන්න පුළුවන්. මගේ වෙළඳ ව්‍යාපාර දියුණුවටපත් වෙන්න පුළුවන්. පියා රැකියාව තුලින් උසස් තත්ත්වයට ගිහිලා පඩිපත වැඩි වෙන්න පුළුවන්. මවගේ රැකියාවෙන් උසස් තත්ත්වයට ගිහිලා පඩිය වැඩි වෙන්න පුළුවන්. මොකද මේ පින්වත් පුතුන් ලැබෙනවා කියන්නේ ඒ දරුවා සැප ලබන්නේ දරුවෙක්. ඒ සැප ලබන්න නම් අම්මගේ තාත්තගේ දියුණුවක් අනිවාර්යයෙන්ම ඇති වෙන්න එපා. එහෙමනම් මං අම්මා තාත්තට යෝජනාවක් ගේනවා. කටකලක් නෙමෙයිනේ. අඩුම තරමේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ චේතිය ජාතකයේදී හොඳ කතාවක් කියනවා. වදාළ දේශනය තුළ කියනවා
පින්වත් පුතුන් ලබන්න නම් අනිවාර්යෙන්ම බොරු කීමෙන් වළකින්න ඕන, කේලම් කීමෙන් වළකින්න ඕන, හිස් වචන කීමෙන් වළකින්න ඕන, පරුෂ වචන කීමෙන් වළකින්න ඕන. ඒ චේතිය ජාතිකයේදී චේතිය රත්තුමා සහ ඒ කාලේ වසපු මනුෂ්‍යයන්ගේ ආයුෂ අසංකීයයි. හැබැයි චේතිය රත්තුමා කියපු බොරුවක් නිසා, ඒ කියන්නේ ඒ කල්පයේ ප්‍රථම වතාවට බොරුව කියන්නේ චේතිය රත්තුමා. සිදු වෙන්නේ මොකද්ද? චේතිය රත්තුමා මෙතෙක් ආරක්ෂා කළ දෙවිවරු චේතිය රත්තුමාගෙන් අයින් වෙනවා. කටින් නිල් මානෙල් සුවඳ තිබුණු මුකෙන් කුණු වෙච්ච බිච්චර ගඳක් එන්න පටන් ගන්නවා. තමාට පුතුන් දෙදෙනෙක් හිටිය පුතුන් දෙදෙනා පියාවත ඇරලා යනවා. ඒ නිසා අඩුම තරමේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සිල්පදේවත් දෙමෝපියනි ඔබ ආරක්ෂා කරගන්න ඕනේ. දැන් මම මේ කියන්න හදන්නේ ඔබට මේ කාලෙකින් මේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. කිසි විටකත් ඔබගේ මනස අවුල් නොවෙන්න. මාර පාක්ෂික සිතුවිලි අතීතය පිළිබඳ සෝකජනක සිතුවිලි ඇවිල්ලා ඔබ මනසින් කඩා නොවැටෙන්න. ඔබට බුදුරජාණන් වහන්සේ ගැන මනා අවබෝධයක් ඇතිවීම පිණිසද ඔබ අඩුම තරමේ දිනකට දෙවරක්වත් බුදුගුණ අර්ථයත් එක්ක සිහි කරන කටකලක් නෙහිමියනි. මං ඒ බුදුගුණ මෙසේ කියන්නම්. හොඳින් අහගන්න, නැවත නැවත ශ්‍රවණය කරන්න, දිනපතා මෙය දෙවරක්වත් කියන්න. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ රාගය මෝහය දෙවේසේ සහ මුලින්ම දුරු කළ බැවින්ද, සියලු කෙලෙස් සතුරන් පරාජය කළ බැවින්ද, සියලු ආශ්‍රවයන් නැති කළ බැවින්ද, සංසාර චක්‍රයේ අරටු වන තණ්හාව සදහටම සිදුලෝ බැවින්ද, සියලු ලෝවැසියන්ගේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුස්සෙක් වූ හේින්ද, රහසින්වත් පවු නොකරන හින්ද ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ අරහන් වනසේක. අරහන් නැමැති බුදු ගුණයට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි, පූජා කරමි, පූජා වේවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ කිසිවෙකුගේ ගුරු උපදේශකත්වයක් නොපතාම තමන් වහන්සේගේ නුවණින් ඉපදීම දුකක් ලෙසින්ද, ජරාවට පත්වීම දුකක් ලෙසින්ද, ලෙඩ රෝග වැළඳීම දුකක් ලෙසින්ද, ප්‍රිය පුද්ගලයන්ගෙන් ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම දුකක් ලෙසින්ද, අප්‍රිය පුද්ගලයන් අප්‍රිය වස්තුන් හා එක්වීම දුකක් ලෙසින්ද, හඬා වැළපීමට ශෝකයට පත්වීම දුකක් ලෙසින්ද, මරණයට පත්වීම දුකක් ලෙසින්ද, තමන් කැමති දේ ඉටු නොවීම දුකක් ලෙසින්ද දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගස්සේක. පුනර්භවයේ ඇති කරන ආස්වාදයෙන් ඇලෙන ඒතයන් වහා සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද, ඒ තණ්හාව භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව ලෙස දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවබෝධ කරගස්සේක. මේ භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව ශේෂයක් නොමැතුව, ඉතිරියක් නොමැතුව නොයල්මෙන් නිරුද්ධ කිරීමට, නැති කිරීමට, දුරු කිරීමට, සියලු ආලයන් රහිත කරවීමට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ කරගස්සේක. දුක නැති කිරීම පිණිසම පවතිනා වූ ප්‍රතිපදාව නැමැති ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. ඒ කියන්නේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. මෙසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් විගසම මාර්ගඵල තුලින් ඔබ නිර්වාණ අවබෝධත්වයට පත් වෙනවා. සම්මා සම්බුද්ධත්වයට පත් වුණා අප ගෞතම බුදුරජාන් වහන්සේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන කෙලෙස් බිඳුව කළා. ඒ සම්මා සම්බුද්ධ බුදුගුණයට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි, පූජා කරමි, පූජා වේවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ අසීමිත ප්‍රඥාවෙන් යුක්ත වුණසේක, විශිෂ්ට ඥානයෙන් යුක්ත වුණසේක. අසීමිත ප්‍රඥාව කියලා කියන්නේ
හොඳ නරක වෙන් කරලා හඳුනගෙන නරක අතහැරලා හොඳත් එක්ක ගමන් කිරීම නිරතුරුවම. කුසලයේ අකුසලයේ වෙන් කරලා හඳුනගෙන අකුසලයේ අතහැරලා කුසලයේත් එක්ක නිරතුරුව ගමන් කිරීම. විශිෂ්ට ඥානය කියලා කියන්නේ. බුද්ධ ඥාන 10 විශාරද ඥාන මුල් කොටගත් 84 දක ධර්මස්කන්ධයක් දේශනා කිරීම. සතර දුකින් මිදීම පිණිස ආර්ය අෂ්ටාංගික ප්‍රතිපදාව අවබෝධ කර ගැනීම. අවිද්‍යාව දුරු කළා, විද්‍යාව පූර්ණ කළා. තමන් වහන්සේගේ අවබෝධය තුළ හැසිරීමේ රටාව සලකස් කරගත්තා. සීලය, සමාධිය, ප්‍රඥාව වෙන ත්‍රි විද්‍යාවෙන්ද, අෂ්ට විද්‍යාවෙන්ද, 15 ධර්මයන්ගෙන්ද, 15 චරණ ධර්මයන්ගෙන්ද පූර්ණ වූ බැවින් ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න වනසේක. ඒ විද්‍යාචරණ සම්පන්න බුදු ගුණයට මාගේ নমස්කාර වේවා. මාගේ ජීවිතය කැප කරමි, පූජා කරමි, පූජා වේවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ දෙතිස් පුරුෂ ලක්ෂණයෙන් යුක්ත වූද, ෂඩ්වර්ණයෙන් බබලන්නා වූද, රන්වන් පැහැති කාය ඇති සුන්දර අතිශෝභමාන රූප කාය සම්පත්තියක් තිබූ හේින්ද, සුන්දර සොඳුරු ලෙසින් සතර ඉරියව් පවත්වාගෙන ගිය බැවින්ද, සුන්දර සොඳුරු ගමන් විලාසයක් තිබූ බැවින්ද, බුදුරජාණන් වහන්සේ ගමනේ වඩනා විට පොළොවේ උස්තැන් පහත් වී පහත්යන් උස් වී සම්මා සම්බුද්ධ සිරිපතුල් පත්‍ර කරන ස්ථානයේ මනා පිරිසුදු වී සමතලා වී ගමනේ පහසුව සැලසෙනවා. දෙවිවරු නමස්කාර කරන සිටනා වටිනා බුදුන් දිහා බලාගෙන වඩිනා බුදුන් දෙපසේ මාර්ගය ඇති දෙපස ඇති ගහකොළවල මල් පිපිල පරිසරයේම ලස්සන කරනවා, චමත්කාර කරනවා. බුදුරජාන් වහන්සේ වදාළ වචන අති සුන්දර වුණා. මෛත්‍රී සහගත වචන, මුදිතාවෙන් යුක්ත වූ වචන, කරුණාවෙන් යුක්ත වූ වචන, උපේක්ඛාවෙන් යුක්ත වූ වචන. පෙර සිදුවීමක්මයි කතා කළේ. සත්‍ය දෙයක්මයි කතා කළේ. අර්ථවත් දෙයක්මයි කතා කළේ. ලෝක සත්‍යයේ පින පූර්ණ කරනු පිණිස අවස්ථානුකූලව තමන් වහන්සේගේ වචනේ වදාලා. සසර දුකින් ලෝක සත්‍ය මුදවා ගනු පිණිස තමන් වහන්සේගේ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගත් ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව තුළ ගමන් කරමින් මාර්ගඵල ප්‍රගුණ කරමින් නූපන් ධර්මය උපද්දවා ගනිමින් සුන්දර සොඳුරු ලෙසින් නිර්වාණ අවබෝධත්වයට පත් වූ බැවින් ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සුගත වනසේක. සුගත නැමැති බුදු ගුණයට මාගේ নমස්කාර වේවා. මාගේ ජීවිතයද කැප කරමි, පූජා කරමි, පූජා වේවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන මොහොතේ මේ ලෝකයේ රූප ලෝකයේ, අරූප ලෝකයේ, කාම ලෝකයේ යන ලෝක ත්‍රිත්වකින් යුතු සෑදී තිබුණ බව අවබෝධ කරගත් හේින්ද එහා සමාන අවබෝධයක් තිබූ තමන් වහන්සේ සමාන කෙනෙක් මේ සක්වලවත් කෝටියක් ලක්ෂ සක්වලවත් නොසිටින බව අවබෝධ කරගත්තා. තමන් වහන්සේ උපත ලැබූ සක්වලෙහි හිරුසඳු පායන පරාසය තුළ සතර අපායකින්, මනුෂ්‍ය ලෝකකින්, දිව්‍ය ලෝක 6කින්, රූපී බ්‍රහ්ම ලෝක 16කින්, අරූපී බ්‍රහ්ම ලෝක 4කින් යුත් තල 30කින් යුත් නිර්මාණ වෙච්ච සක්වල බව අවබෝධ කරගත්තා. බුද්ධ පහස ලැබූ දසදහසක් සක්වලයන්ද මෙවැනි තල 30කින් යුත් සක්වලයන් බව අවබෝධ කරගත්තා. බුද්ධ ආඥාව පැතිරී ගිය අවිච්ඡේද සිට භවග්‍රය දක්වා වූ කෝටියක් ලක්ෂ සක්වලයන්ද තල 30කින් යුත් නිර්මාණ වෙච්ච සක්වලයන් බව අවබෝධ කරගත්තා. සීල සත්ත්ව ලෝකයන්, අවකාශ ලෝකයන්, සංස්කාර ලෝකයන් මනාන්සස අවබෝධ කරගත්තා. සත්වයාගේ සංසාර ගමන, සංසාර ජීවන චක්‍රටාව එනම් ඉපදීම, ජීවත් වීම, මරණය, නැවත ඉවතීම මනාව අවබෝධ කරගත්තා. ස්කන්ධ ධාතු ආයතන වශයෙන් ලෝකයා කෙරේ යම්කිසි බැඳ ගැනීමක් ඇද්ද? චේතනාත්මක අඩිටන් කිරීමක් ඇද්ද? කෙලෙස් ශරීර අභ්‍යන්තරයක්ද? ඒවා සියල්ල හොඳින් දකමින් ඒවා නිරුද්ධ කරමින් ඒ මත නොඇලෙමින් නිදහස් ලෝකයා සමග ජීවත් වූ බැවින් මේ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ලෝක විදූ වනසේක. ලෝක විදූ බුදු ගුණයට මාගේ নমස්කාර වේවා. මාගේ ජීවිතය කැප කරමි, පූජා කරමි, පූජා වේවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සීලය, සමාධිය, ප්‍රඥා, විමුක්තිය, විමුක්ති ඥාන, දර්ශන යන පංච ගුණ ධර්ම වලින් පූර්ණ වූ බැවින්ද ඒ හා සමාන පංච ගුණ ධර්ම වලින් පූර්ණ වූ තමන් වහන්සේ ආසමාන කෙනෙක් මේ සක්වලවත් කෝටියක් ලක්ෂ සක්වලවත් නොසිටී බැවින් ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ අනුත්තර වනසේක. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ 이르දි පෙයිතිහාරය තුල, ආදේශන පෙයිතිහාරය තුල, අනුශාසනීය පෙයිතිහාරය තුල බඹුන්, මරුන්, දෙවියන්, ශ්‍රමණයන්, මනුෂ්‍යයන් සහිත ලෝකයා දමනය කිරීමට සමත් වූ බැවින් පුරුෂ ධම්ම සාරථී වනසේක. ඒ අනුත්තර පුරුෂ ධම්ම සාරථී බුදු ගුණයට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි, පූජා කරමි, පූජා වේවා.
ඒ භාග්‍යවත් තරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ දෙව්මිනිස් ලෝකයාට ධර්මයෙන් අර්ථයෙන් අනුශාසනා කරන ලද එකම ශාස්ත්‍රඥ වහන්සේ වනසේක. සීල ලෝක සත්වයන් පවේ වළක්වා අකුසලයේ වළක්වා අයහපතේ වළක්වා අධර්මයේ වළක්වා ගුණෙහි පිහිටවා කුසලයේ පිහිටවා යහපතේ පිහිටවා ධර්මයේ පිහිටවන ලද එකම ශාස්ත්‍රඥ වහන්සේ වනසේක. ලෝකේ පුරාටම දුක් ඇති වෙන බවත් දුකට හේතුව තෘෂ්ණාව බවත් තෘෂ්ණාව ප්‍රහාණය කිරීමට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුතු බවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට තමාගේ වචනේ සුචරිත කරගෙන කය සුචරිත කරගෙන මනස අරමුණු සිතුවිලි සුචරිත කරගෙන සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්ති වල පිහිටමින් රාගයේ මොහය දෙවිසිය දුරු කරන සුන්දර සුඳුරු ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව තුළ ගමන් කරමින් මාර්ගඵල පරිමුඛයෙන් නූපන් දරුවෝ උපද්දවා ගනිමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හැකි සරල අර්ථවත් මාර්ගය පැහැදිලි ලෙස දෙව් මිනිස් ලෝකයාට පෙන්වා දුන් බැවින් ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානම් වනසේක. සත්තා දේව මනුස්සානම් බුදු ගුණයට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතය කැප කරමි පූජා කරමි පූජා වේවා. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගත්සේක. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවබෝධ කරගත්සේක. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ කරගත්සේක. දුක නැති කිරීමේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තමන් වහන්සේ විසීම අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කළ බැවින් ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ බුද්ධ වනසේක. බුද්ධ නමැති බුදු ගුණයෙන් යුක්ත වූ ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි පූජා කරමි පූජා වේවා. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ රාගයේ මෝහය දෙවිසි සහ මුලින්ම නසා දමා සම්මා සම්බුද්ධත්වයට පත් වුණුසේක. මේ ලෝකයේ තියෙන සීලුම ආගම් නම් වශයෙන් හඳුනාගෙන නාම වර්ගයන් වශයෙන් බෙදා දැක්වීමට සමත් වුණුසේක. මෛත්‍රිය, මුදිතාව, කරුණාව, උපේක්ඛාව යන සතර බ්‍රහ්ම වීරණෙන් පූර්ණ වූසේක. සාර සංකීය කල්ප ලක්ෂයක් තිස්සේ පෙරුම් පුරමින් පාරමී පුරමින් රැස් කරගත්තා වූ අප්‍රමාණ පින් කුසල් වලින් ආලෝකවත් වුණුසේක. අනන්ත වූ වරහන් බුදුගුණයේ සම්මා සම්බුද්ධ බුදුගුණයේ විද්‍යාචරණ සම්පන්න බුදුගුණයේ සුගත බුදුගුණයේ ලෝකවිදූ බුදුගුණයේ අනුත්තර පුරුෂ ධම්ම සාරථී බුදුගුණයේ බුද්ධ බුදුගුණයේ දරා සිටීමට තරම් භාග්‍යවන්ත වූ බැවින් භගවා වනසේක. ඒ භගවා නැමැති බුදුගුණයට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි පූජා කරමි පූජා වේවා. මේ බුදුගුණ වලට ශක්තිය තියෙනවා. ඔබගේ මනසට හදවතට පෙර අතීතයේ ඇති වුණු ශෝක ජනක සිදුවීම් රාගයේ සහිත මෝහයේ සහිත දෙවේසී සහිත කෙලෙස් සින සිතුවිලි ඔබගේ මනසට එහෙමෙන් ඔබගේ හදවතට එහෙමෙන් වළක්ව ගන්න මේ බුදුගුණ රිනන්තරයෙන්ම සිහි කරද්දී මාර පාර්ශික එවැනි සිතුවිලි ඔබගේ මනසට වදින්නේ නැහැ. ඔබගේ හදවතට වදින්නේ නැහැ. ඔවුන් මගින්ම හැරිලා යනවා. ඇයි? බුදුගුණ ශක්තිය ඔබගේ මොළය පුරාවටම ඔබගේ හදවත පුරාවටම තිබෙමින් ඔබ ආරක්ෂා කරනවා. මේ මං කියන වචන පෙළක් නෙමේ කටකලක් නෙමෙයි. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ විසාකා උපාසිකාවකට පුන් පොහෝ දිනක කියූ වදාළ දෙයක් තමයි මම මේ කිව්වේ. විසාකාවෙනි, ඔබගේ මනස අකර්මන්නේ නම්, ඔබගේ මනස කෙලෙස් වලින් පීඩිත බවට පත් වෙලා නම්, ඔබ බුදු ගුණ අර්ථයත් එක්ක සිහි කරන්න. ගඳ ගහන, අශෝභන වෙච්ච, දුර්ගඳ ඇති කුණ්ඩයක් සුවඳ සබන් ගහලා හොඳට සබන් දාලා හොදලා වතුර බේසමකින් අරන් වතුර හොඳට ඔළුවට හිසට දාපුවම පිරිසිදු වෙනවාසේ ඔබගේ මනසද පෞරුෂත්වයද පිරිසිදු වෙනවා කියලා වදාළේ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ. බුදුන් වදාළ දෙයක් කවදාවත් කටකලක් නෙවෙයි, බොරුුන්නේ. ඒ නිසා බුදු ගුණ අර්ථයත් එක්ක අඩුම තරමේ දිනකට දෙවරක්වත් හිතෙන්න, දෙවරක්වත් මෙනෙහි කරන්න. කර්මයට අනුව ඔබගේ ජීවිතය ගෙවන්න දෙන්න එපා මේ වර්ෂය තුලදී.
ඒකට හේතුවක් තියෙනවා. කර්මය නිර්මාණය වෙන්නේ ඔබගේ පෙර ආත්ම කුසල අකුසල අඩුව. ඔබ මම මේ කියූ කිසි දෙයක් ඔබගේ ගැතිපවතුන් තුළ හැසිරීම් රටාව තුළ ඔබ සකස් නොකරගෙන යන්නම් වාලේ ඔබගේ ජීවිතය ගෙනිච්චොත් වෙන දෙයක් වෙච්චාවේ කියලා ඔබ මේ ජීවිතය ගෙන ගියොත් ඔබට මධ්‍යස්ථ සිතකින් යුතුව ඔබට ඔබව පාලනය කරගන්න බැරුව යනවා. ඔබ කිසි කෙනෙකුට ගරු සැලකිල්ලක් දක්වන නැති කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. සීමා රහිතව වියදම් කරන්නෙක් වෙන්න බවට පත් වෙන්න පුළුවන්. ඒ තුල ඔබ ඊතා වේගවත් මධ්‍යස්ථ සීමාව ඔබ පැනලා ඉක්මනින් වැඩ කටයුතු කරනවා. ඒ නිසා ඔබට නැතිවන දේවල් මං කියන්නම්. ඔබට ඉපදුණු රටේ ගෞරවය නැති වෙන්න පුළුවන්. ගීදුර ඉඩකඩම් දීපල යාන වාහන නැති වෙන්න පුළුවන්. ඔබගේ උත්සාහය තුළ ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. හදිසි අනතුරු වලට ඔබ ලක් වෙන්න පුළුවන්. ඔබගේ පින්නත් දරුවෝ ඔබව දාලා යන්න පුළුවන්. ඔබ අඥාන වැඩ කටයුතු කරන්න පුළුවන්. ආදරයෙන් කඩා වැටෙන්න පුළුවන්. ගෘහ විවාහ ජීවිතය අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ඒ කර්මයට අනුව ඔබ යන්න දුන්නොත් වෙන දෙයක් වෙච්චාවේ කියලා. කර්මයට ක්‍රියාත්මක වෙන්න දෙන්න එපා. ඒ නිසා තමයි මං ඔබට මේ දේ පටන් ගද්දිම අවවාදයක් දුන්නේ. ඔබ අන් අය වෙනස් කරන්න යන්න එපා. ඔබ වෙනස් වෙන්න ධර්මයට අනුව. මේ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ තමාගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කළ මේ සී සද්ධර්මය මුල මැද අග යන කොතනින් පටන් ගත්තත් ඒ නිවන අරමුණු කොටගෙන නිර්වාණ අවබෝධයේ පිණසම මුල සුන්දර වූ මැද සුන්දර වූ අග සුන්දර වූ මේ සී සද්ධර්මය මනවින් සකස් කොටගෙන මනවින් දේශනා කළ ධර්මයක් නිසා මේ ධර්මයේ ස්වකහාත වනසේක. අන්න මේ ධර්මයේ තියෙන්නේ මධ්‍යස්ථ පිළිවෙතක් තුළ. ඔබත් මධ්‍යස්ථ කෙනෙක් බවට පත් වෙන්න. පංච නීවරණයන්ගෙන් ඇතිවන අනිත්‍යභාවය මධ්‍යස්ථ සිතකින් විදගෙන මේ ලැබෙන අප්‍රේල් මාස 13 වෙනිදා ඉඳලා 2023 මයි මාසය දක්වා ඔබ රජ කරවන ග්‍රහ චාරය ගුරු ග්‍රහය ඔබට දිනදී ඔබ ඔබගේ නමින් ප්‍රසිද්ධියට පත් කරනවා. ඉහළම ස්ථානයන් වලදී තියෙනවා. ධනය ඔබට ලැබෙන්න සලස්වනවා. මේ කිසි දෙයක් ඔබ අහිමි කරගන්න නම් එපා. කටක ලග්න හිමිනේ මම මෙපමණ වෙලා ඔබට කිව්වේ. ඔබගේ මේ ආත්මය තුළ මේ ජීවිතය තුළ ඔබගේ හැසිරීම් රටාව, ඔබගේ උත්සාහයන්, ඔබගේ ගති පැවතුම් ඔබට මේ ආත්මය තුළ ඔබ කරගත්ත කුසල් පින් තුළ ඔබ රැස් කරගත්ත ඔබ හරිගස්සගත්ත ඔබ තුළ තියෙන හැසිරීම් රටාව ගති පැවතුම් තුළ ඔබ යන ඉලක්කයයි. හැබැයි දැන් මම කතා කරන්නේ ඔබගේ පෙර ආත්ම භාවයන් තුළ ඔබ කරපු කුසල් පින් හේතු කොටගෙන ඔබට මේ ගුරු මීන රාශියට පැමිණීම කර්මයට අනුව කෙසේ ඔබට සුබඵල දෙයිද කියන කතාව. ඒ නිසා ඔබ හොඳින් අහගන්න. පැහැදිලිවම ඔබගේ ජීවිතය තුළ ඔබගේ මනස තුළ පෞරුෂත්වය තුළ විශාල පිපිදීමක් ඇති කරන්න පුළුවන් කර්මයට. එහෙමනම් පෙර ආත්මවල ඔබ යහපත් සිතුවිලි වලින් යුක්ත මනසක් තිබුණු කෙනෙක් වෙන්න ඕනේ. අනිත් අයට නිසි තැන ගෞරවය දීපු කෙනෙක් වෙන්න ඕන. යහපත් චරිතයක් රැකගෙන ජීවිතේ ගත කරපු කෙනෙක් වෙන්න ඕනේ. ඒ නිසාම ඔබට එවැනි කුසල් ඔබ රැස් කරගෙන තියෙනවා නම් ඔබ මේ ආත්මෙදිත් ඒ වගේ කෙනෙක් නම් ඔබට යහපත් ශරීර සෞඛ්‍යයක්, වස්තුව, ප්‍රසිද්ධිය, ගරු සැලකිලි, හොඳ මිත්‍රයන් ඇතිවීමට මේ ගුරු මීන රාශිගත වීම ඔබේ කර්මයට අනුව බලපානවා. ඔබට යහපත් නිත්‍යානුකූල මාර්ගවලින්
මුදල් උපයා ගැනීමට හැකි වෙනවා කර්මයට අනුව. ඒ නිසා ඔබගේ ජීවිතය තුළ පැහැදිලිවම සාර්ථකත්වයක් කරා ඔබට ගෙනියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔබගේ ගේ දොර ඉඩකඩම් දේපල යාන වහනවල ඔබට දියුණුවක් ඇති කරගන්න පුළුවන්. ඔබගේ අධ්‍යාපනය ක්‍රීඩාව කලා කටයුතු වලින් ඔබට දියුණුවක් ඇති කරගන්න පුළුවන්. යහපත් ආදරයක් ඇති කරගන්න පුළුවන්. ඔබගේ දරුවන්ගේ උසස් වීම මුල් කොටගෙන ඔබගේ පවුලේ සාර්ථකත්වය වැඩි දියුණු වෙන්න පුළුවන්. ඒ විතරක්ද? ඔබ ගන්නා උත්සාහයන් කෙටි කාලන සැලසුම් බොහෝ දුරට ඔබට සාර්ථක කර ගැනීමට හැකි වෙනවා. ඔබ කාර්මික ශාස්ත්‍රවල, පරිගණක ශාස්ත්‍රවල, තාක්ෂණික ශාස්ත්‍රවල, ප්‍රවාහන ශාස්ත්‍රවල ගබඩාකරණය, ජන සංනිවේදනය, ප්‍රචාරණය, තැපැල් විදුලිය කියන ඒ ශාස්ත්‍රවල සිටිනවා නම් ඒ තුල සිට ඔබ අලුතින් ගන්නා උත්සාහයන් මේ කර්මයට සාර්ථක කරලා දෙන්න පුළුවන්. මේ අප්‍රේල් 13 වෙනිදා ඉඳලා 2023 අප්‍රේල් 22 දක්වා තියෙන කාල සීමාව තුළ. ඒ නිසා කර්මයට අනුව ඔබගේ ජීවිතයේ සියලු ප්‍රතිඵල ලබන්න. ඒව නිරායාසයෙන් ලැබෙන දේවල්. මොකද පෙර ආත්මවල කුසල ඔබ කරලා තියෙනවනේ. ඔබ එහෙම කරලා තියෙනවා නම් ඔබගේ අවංකත්වයේ පරාර්ථකාමීත්වය මේ ආත්මය තුල 100% ඔබ තුල තියෙනවා නම් ඔබ පැහැදිලි උත්සාහවන්තෙක් නම් ඔබ බුද්ධිමත්ව කටයුතු කරන කෙනෙක් නම් මම කියූ පරිදිම ඔබ අවංකත්වයේ තුල ඔබගේ පුරුෂ වීරිය තුල ගේ දොර ඉඩ කඩන් දේපල යාන වාහනවල දියුණුවක් ලබන්න පුළුවන්. ඔබ පෙර ආත්මවලත් කාර්මීකරණය ගැන පළපුරුද්දක් ගෙනල්ලා තිබ්බනම්, ඔබ උත්සාහවන්තයන්ට උපකාර කරලා තිබ්බනම්, ඔබ ඔබගේ අසල්වැසියන් සමග සමාදරණකාමීව ජීවත් වෙලා තිබුණා නම්, මේ ආත්මෙදිත් එහෙමනම් ඔබගේ බාල සහෝදරයන්ට නිවැරදි මඟ පෙන්වලා දීලා තිබුණා නම් ඔබගේ සියලු උත්සාහයන් මේ කර්මයට අනුව මේ කියන අප්‍රේල් 13 වෙනිදා ඉඳලා 2023 අප්‍රේල් 22 කියන කාල සීමාවදී ඔබට සාර්ථක කරගන්න පුළුවන්. ඒ විතරක්ද? ඔබ ඔබගේ දැනුම අනිත් අයගේ යහපත වෙනුවෙන් ඔබ යොදලා තියෙන කෙනෙක් නම් පෙර ආත්මවලදී පැහැදිලිවම අධ්‍යාපනය, ක්‍රීඩාව, කලාව කියන කටයුතු වලින් ඔබට පැහැදිලි දියුණුවක් ඔබට ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසාමයි මම ඔබට කිව්වේ මේ පෙර කර්මය තවත් දියුණු කරගන්න බුදු ගුණ අර්ථයත් එක්ක අවමතරමේ දිනකට දෙවරක්වත් ඔබ මෙනෙහි කරන්න, සිහි කරන්න කියලා. ඒ තුල ආත්මල කරපු කුසල් හරි පහසුවෙන් මනස්ගත වෙන්න පුළුවන්. ඔබගේ හදවතට එකතු වෙන්න පුළුවන්. ඔබගේ ශරීරයට එකතු වෙලා මම මේ කියූ පැහැදිලි ජයග්‍රහණ ප්‍රතිලාභ ඔබට ලබා දෙන්න පුළුවන්. ඒ නිසා පැහැදිලිවම බුදුගුණ අර්ථයත් එක්ක සිහි කරන්නෙක් බවට පත්වන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.